සදහවන්නේ නිවා සැනසුණු තථාගත බුදුබණ අසා දෙසවනින් අවබෝධයට සිත් සැදෙන පින්වත් හෝරාව පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් චක්කුම් උදපාදී දේශනා මාලාවේ අද දේශනය මෙලෙසින් ආරම්භ වනවා. වැඩමුකොට වැඩහිඳින පින්වත් අපගේ ස්වාමින් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. භාවනාව දියුණු කර ගැනීමට සැමට උපකාර වන මජ්ක්‍ධිම නිකායේ සඳහන් කායගත සති සූත්‍රය ඇසුරෙන් කායානුපස්සනාව වැඩි යුතු ආකාරයත් ඉන් ලබන ආනිසංසත් මනාව පැහැදිලි කරමින් පවත්වන ලද ධර්මානුශාසනාව මෙතෙන් සිට ආරම්භ වන්නේ. දේශනාව වෙනුවෙන් ලබා දුන් දායකත්වයන් පිළිබඳව මේ සිහිපත් කිරීම. විශේෂයෙන්ම මහරගම නාවින්න රාජමහා විහාරයේ පැවැත්වුණ මෙම දේශනා මාලාව දැනට පවතින සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් හේතුවෙන් බෞද්ධ ගුවන්විදුලිය විසින් විශේෂයෙන් පටිගත කරන ලද්දක් බව අපි කරුණාවෙන් සිහිපත් කරමු. ගුවන්විදුලි දායකත්වයන් පිළිබඳව සිහිපත් කිරීමට අනුව පන්නිපිටිය මාකුඹුර පදිංචි පියසේන හා නන්දා කාර්යවසම් දෙමව්පියන් සමග දෝදරුවන් විසින් තමන් ඇතුළු සියලු කල්යාණ මිත්‍රයන් සහ ඥාතීන් හට ඉක්මන් භවයක නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමින් අද දින ධර්මදේශනාව බෞද්ධ ගුවන්විදුලිය මගින් ප්‍රචාරය කිරීම සඳහා දායකත්වයේ දරනු ලබනවා. එමෙන්ම මියගිය සියලු සංසාරගත ඥාතීන්ට අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේලාටද මේ උතුම් කටයුත්ත සම්පාදනය කරන පින්වතුන්ටද ප්‍රාර්ථනීය බෝධියකින් ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සාක්ෂාත් කර ගන්නට ලැබේවා. එමෙන්ම මේ දිනවල අප මෞබිමේ මෙන්ම විදේශයන්හි කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම දනන්හට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමත් එම දායක පින්වතුන් විසින් සිදු කරනු ලබනවා. හේමක ඩයස් මහතා සහ රාජී ඩයස් මැතිණිය විසින් මෙම ධර්ම දේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය දරනු ලබනවා. එහෙමනම් පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ මෙතෙන් සිට මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, අදත් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ චක්කුං උදපාදි ධර්මදේශනා මාලාව යටතේ තවත් උතුම් ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. පින්නතුනි, චක්කුං උදපාදි මේ ධර්මදේශනා මාලාව අපි පහුගිය කාලේ දිගටම සිදු කරන්නට යෙදුනේ මහරගම නාවින්න රාජමහා විහාරස්ථානයේදී. නමුත් වර්තමානයේ පවතින මේ වසංගත තත්ත්වය නිසා මේ ධර්මදේශනා මාලාවට සම්බන්ධ මේ දිනවල ප්‍රචාරය කරන මෙම ධර්මදේශනාවන් විහාරස්ථානයේදීම පෞද්ගලිකව පටිගත කරලා ප්‍රචාරය කරවන්න කටයුතු සංවිධානය කරලා තියෙනවා. එහෙම දේශනා කරපු දේශනාවක් තමයි අදත් මේ ඔබ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ මජ්ක්‍ධිම නිකායෙහි සඳහන් වන කායගත සති සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරන්න. මේ කායගත සති සූත්‍රය අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟ නගාපු ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට. තමන්ගේ කය අනුව යම් කෙනෙක් ඒ කය දිහා බලමින් සිහිය පවත්වමින් මේ කායානුපස්සනාව නැත්නම් කායගත සතිය, කය පිළිබඳව සිහිය පැවැත්වීම යම් කෙනෙක් නිරන්තරයෙන් සිදු කරනවා නම් ඔහු මහත් වූ කුසල රැස් කරන, සතර අපායාදී දුකෙන් නිදහස් වෙන, සුගතිගාමී ජීවිත ලබන, සසර සුවය සොයාගන්න, සියලු අකුසල් මුල් ප්‍රහාණය කරන, සියලු කුසල ධර්මයන් තමන් කරා ළඟා කරවගන්න ශ්‍රේෂ්ඨෙක් බවට පත් වෙන බවයි. පින්නතුනි, ඒ තරම් උතුම් මහත් ආනිසංසදායක වූ කායගත සති භාවනාව පිළිබඳව කරුණු භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් දේශනා කොට වදාළා. අපි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව තුළ කෙසේ කරුණු ගෙන හැර දැක්වුවාද යන්න ටිකක් සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ එක දවසක් හවස් වෙලාවේ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයෙන් පස්සේ දන් වළඳලා හවස් කාලේ උපස්ථාන ශාලාවට එකතු වෙලා සාකච්ඡා කරන භික්ෂූන් වහන්සේලා අතර මෙන්න මේ විදිහේ කතා බහක් ඇති වුණා.
සියල්ල දන්න තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද යම් කායගත සතියක් යමෙක් පුරුදු කරන්නේ නම් මහත් ආනිසංස ගෙන දෙන්නක් බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ආශ්චර්යයක්. මේ ආශ්චර්යමත් වූ භාවනා ක්‍රමය භාවිතා කරන්න භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කොට වදාලා. එය හරි ශ්‍රේෂ්ඨයි. මේ විදිහට භික්ෂුන් වහන්සේලා කතා කරමින් ඉන්න අතරේ අපේ බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ වඩින්න කලින් මොන වාගේ කතා බහක නිරත වෙලා හිටියද කියන කාරණාව භික්ෂූන්ගෙන් විමසලා මේ කායගත සතිය පිළිබඳව භික්ෂූන් වහන්සේලාට විශේෂයෙන් කරුණු දේශනා කරන්න යෙදුණා. මහණෙනි, කායගත සතිය මහත්ඵල වන්නේ කවර ආකාරයකින් වැඩිමෙන්ද? භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් අහලා පිළිතුරත් සපයනවා. යම් කිසි භික්ෂුවක් වනගතව හෝ වෘක්ෂ මූලයක හෝ විවේක ස්ථානයකට හෝ වැඩම කරලා පළඟක් බැඳගෙන කය ඍජුව තබාගෙන සිහියෙන් යුතුව ආස්වාස ප්‍රාස්වාස කරන්නේද දීර්ඝ හුස්මක් ගන්නවා පිට කරනවා. තමන් දීර්ඝ හුස්මක් ගත් බව දැනගන්නවා. දීර්ඝව ප්‍රාස්වාස කළ බවත් දැනගන්නවා. කෙටියෙන් ආස්වාස කළ බවත් දැනගන්නවා. කෙටියෙන් පිට කළ බවත් දැනගන්නවා. මේ විදිහට සියලු ආස්වාස ප්‍රාස්වාස කය ගැන දැනීමෙන්ම හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. ආස්වාසයත් ප්‍රාස්වාසයත් හැම වෙලාවෙම සිහියෙන්මයි කරන්නේ. දීර්ඝ හුස්මක් ගත්තත් දීර්ඝව ප්‍රාස්වාස කළත්, කෙටියෙන් ආස්වාස කළත්, කෙටියෙන් ප්‍රාස්වාස කළත් මේ හැම ආස්වාසයක්ම හැම ප්‍රාස්වාසයක්ම මනාව දැනගනිමින්ම ඒ කෙරෙහි සිහිය පිහිටුවා ගනිමින්ම මේ ආස්වාස ප්‍රාස්වාසකාරී යෙදෙනවා. යම් භික්ෂුවක් ඒ ආකාරයෙන්ම කටයුතු කරන්නේ නම්, ඒ මොහොතේ ඒ පිළිබඳවම සිහිය පවත්වන්නේ නම්, අප්‍රමාදීව කෙලෙස් තවන වීරයෙන් නිවන කරාම සිත යොමු කරමින් ඒ භික්ෂුව වාසය කරනවද? එවන් වූ භික්ෂුව පංච කාමයට අයත් සිතුවිලි දුරු කළා වෙනවා. තමන්ගේ සිත එහි ස්ථීර කළා වෙනවා. තමන්ගේ සිත පංචකාමයෙන් මිදිලා එකඟ වෙන්න පටන් ගන්නවා. මහණෙනි, මෙසේ කායගත සතිය වඩන්න. නැවත දේශනා කරනවා. මහණෙනි, කිසියම් භික්ෂුවක් ගමන් කරන්නේද, සිටින්නේද, සැතපෙන්නේද, ඒ බව දැනගෙනම ඒ ක්‍රියාවේ යෙදෙන්නේ නම්, ක්‍රියා කරන්නේ නම්, දැන් මම අහවල් ක්‍රියාවේ යෙදෙන්නේ යයි දැනගනිමින්ම කටයුතු කරන්නේද? මහණෙනි, අප්‍රමාදීව මෙහි යෙදෙන්න. ගමන් කරන්නේ නම් ගමන් කරන බව සිහියෙන් මෙනෙහි කරන්න. තැනක නතර වී සිටින්නේද? තමන් නතර වුණ බව සිහියෙන් සිහිපත් කරන්න. සැතපෙන්නේද? දැන් සැතපෙන බවම මෙනෙහි කරන්න. අප්‍රමාදීව මේ විදිහට කටයුතු කරන්න. මහණෙනි, එසේද කායගත සතිය වඩන්න පුළුවන්. මහණෙනි, යම් කිසි භික්ෂුවක් ඉදිරියට යෑම, ආපසු ඒම, ඉදිරිය බැලීම, අවට බැලීම, අත්පා හැකිලීම, අත්පා දිගු කිරීම, පාසිවුරු දැරීම, ආහාර වැළඳීම, පැන් පානය කිරීම, රස විඳීම, මල පහ කිරීම, යෑම, ඒම, සිටීම, නිදා ගැනීම, නිදි මැරීම, කතා කිරීම, කතා නොකිරීම, මේ සියල්ලම නුවණින් මනාකොට දැනගෙන කරන්නේ නම්
ඒ ඊටාම උසස්. මහණෙනි, ඒ සඳහා අප්‍රමාදී වන්න. මහණෙනි, මෙසේද කායගත සතිය වඩන්න පුළුවන් බව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. මහණෙනි, යම් කිසි භික්ෂුවක් පාදතලයෙන් උඩ හිසකෙස් මුදුනින් යට හම කෙලවර කොට ඇති මේ කය නුවණින් බලන්නේද? ඒ කොයි ආකාරයෙන්ද? දේශනා කොට වදාලා මේ කය පිළිබඳව මෙනෙහි කරන්නේ කොහොමද? කෙස්ලොම්, සඳ මිදුළු, මල මුත්‍ර මේ කයේ තියෙනවා. පින්නතුනි, මෙතන මෙහෙම කෙටියෙන් සඳහන් කළාට දෙතිස් කුණපයම මෙතන මෙනෙහි කරන කාරණාව හරි වටිනවා. නානාවිද අසුචියෙන් පිරුණු මේ කය මේ භික්ෂුව මනාව විමසුම් නුවණින් බලයි. මහණෙනි, මේ කය ගැන එහෙම විදර්ශනා නුවණින් යමෙක් බලන්නේද? එයත් කායගත සතියයි. පින්නතුනි, කය ගැන එසේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනකොට පැහැදිලි කොට වදාළා. මේ කයේ යථා ස්වභාවය, සැබෑ ස්වභාවය මනාව දැනගන්න එක වටිනවා. කෙස් ආදී මේ සමූහය කියනු ලබන මේ ශරීරය අතිශය දුර්වලයි. මේ ශරීරය ඊටාම අස්තිරයි. ඒ නිසාම කල් නොපවතින්නක්, චිර නැත්තක්. ඒ නිසාම පින්නතුනි, උපමා කළා භාග්‍යතුන් වහන්සේ විසින් මේ ශරීරයේ මැටි බඳුනක් වගේ කියලා. අයම් භික්කවේ චාතුම් මහා භූතමයෝ රූපකායෝ හිඳුරු බේදනශීලෝ බේදන ස්වභාවෝ කනේ කනේ විදංශන ස්වභාවෝති. මේ පැහැදිලි කරන්නේ ඒ කරුණමයි. සතර මහා භූතයන් විසින් කළ මේ රූපකය තෙමේම නැසෙන සුළුය. පින්නතුනි, මේ පිළිබඳව තවත් කරුණු පැහැදිලි කරනවා නම් පුබ්බ ලෝහිත සම්පන්නං බහුස්ස කුණපස්සච නරවීර කතං වග්ගු සමුග්ගමිව චිත්තිතං. සරවයෙන් හා ලෙයින් පිරුණු බොහෝ කුණපයන්ගෙන් පිරුණු ශරීරය නරවීරයෙකු විසින් කරන ලද සිත් කලු මනාව නිමවන ලද්දක් නම් නොවෙන බව සඳහන් කළා. තෙත් වූ සමකින් වැසුණු නව දොරක් ඇති මහා වනයක් බඳු මේ සිරුර හැම පැත්තකින්ම උතුරනවා. හැම අතින්ම අපිරිසිදුයි. දුගඳ හමනවා. දුගන්ධෝ අසුචිකායෝ කුණපෝ උක්ක රූපමෝ නින්දිතෝ චක්කු භූතේහි කායෝ බාලා බිනන්දිතෝ. දුර්ගන්ධ වූ අසුචි සමූහයක් වූ කුණපයක්ම වූ කසල ගොඩක් බඳු මේ සිරුර නුවණැත්තන් විසින් නින්දා කරන ලද්දක්මයි. අඥානයන් විසින් මේ සිරුර සතුටු වන ලද්දක්මයි. පින්නතුනි, මෙසේ වන සමූහයකින් යුක්ත මේ ශරීරය ප්‍රඥයන්ගේ නින්දාවට භාජනීය වූවක්. ඒ වගේම අඥානයන් විසින් සතුටු කරන ලද්දක්. එහෙම සඳහන් කළේ ඥානවන්තයා නිරන්තරයෙන් මේ කයේ નિසරු බව දකිනවා. නිරන්තරයෙන් මේ කයේ අනිත්‍ය බව දකිනවා. ඕනෑම මොහොතක මේ කය විනාශ වෙන බව දන්නවා. ගත යුතු නිත්‍ය හරයක් නැති බව දන්නවා. නමුත් මේ කයත් සමග ජීවත් වෙන බව දන්නවා. ජීවත් විය යුතු බව දන්නවා. මහත් පරම කුණප කොට්ටාසයක් නමුත් මේ කයෙන් තමන්ට මහත් යහපතක් කරගත හැකි බව දන්නවා. එනිසා ඔහු වහවහ කුසල ධර්මයන් සඳහා අප්‍රමාදී වෙනවා. නමුත් අඥානය මේ කය ළඟ නතර වෙනවා. ඔහු මේ කය ගැන සතුටු වෙනවා. තව තවත් සතුටු වීම සඳහා නොයෙක් අලංකරණයන්ගෙන් මේ කය සරසන්න උත්සාහ කරනවා.
හරියට අසූචි පුරවපු කලයක් පිටතින් පින්තාරු කරනවා වගේ. මේ දේශනාවට අනුව අඥානයන්ම ඊටාම බහුල බව පේනවා. මේ කුණපේ සරසන්ඩ කොතෙක් දේවල් කරලා තියෙනවද? සමාජයට ගියහම ස්ත්‍රී පුරුෂයන් දිහා බලහම ඔවුන් මේ දහම තවම ස්පර්ශ කරලා නැති බව පින්නතුනි මනාව වැටහෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දෙපා ඇති මේ සිරුර අපවිත්‍රයි, දුර්ගන්ධයි. බොහෝ උවදුරු මේ ශරීරයට තියෙනවා. නොයෙක් කුණපයන්ගෙන් පිරීලා තියෙනවා. ඒ තැන් වලින් කුණපය නිරන්තරයෙන් වැහෙනවා. යම් ආකාරයකින් මේ සිරුරේ ඇතුළත යම්සේද පිටතත් එසේ වූයේ නම් මොගුරක්ගෙන සුනකයන්, කවුඩන්, හිවලුන් එලවන්න සිද්ධ වෙනවා. පින්නතුනි, අමු හමකින් වහලා තියෙන නිසා අපිට එළමෙන්න තියෙන උපද්‍රව අඩුයි. නමුත් මේ හැම අයින් කළොත් අභ්‍යන්තරයේ වගේම ලේ වලින් පිරුණ මාංශය තමයි දකින්න ලැබෙන්නේ. හැම නොතිබ්බනම් සුනකයන්, කපුටන්, හිවලුන් මග දිගට අපිට කරදර කරනවා. මගට බැස්සොත් කෙවිතක් අරගෙනම තමයි බහින්න වෙන්නේ කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. ධර්මයේ කයේ යථා ස්වභාවයේ මෙතෙක් මනවින් පැහැදිලි කරලා තිබුණත් මේ හැමත වැහිලා තියෙන නිසා එහි අභ්‍යන්තරයේ ස්වභාවය අපිට නොපෙනෙන නිසා පින්නතුනි අපි මේක සුභයි කියලා හිතනවා. ලස්සනයි හැඩයි කියලා හිතනවා. නමුත් ඊතා ස්වල්පව මේ හැම සීරිලා ගියොත් ලේ නිකුත් වෙන්න පටන් ගන්නවා. තුවාලයක් වුණාම ඇතුළත ස්වභාවය පේනවා. ලේ සැරව නිරන්තරයෙන් එහි එකතු වෙනවා. නමුත් පින්නතුනි එහෙම දෙයක් දැක්කත් අපි ඒ ගැන මෙනෙහි කරන්න හිතන්නේ. ඒ නුවණින් බලන්න කල්පනා කරන්නේ නැති නිසාම නිරන්තරයෙන් සත්වයා මේ කයට රැවටෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එක දොරටුවකින් ඇතුල් වූ ප්‍රණීත වූ ආහාර නව දොරකින් වැగిරෙනවා. ප්‍රණීත වූ ආහාර පාන වර්ග පිරිවර සහිතව ඉඳගෙන සතුටු වෙමින් අනුභව කරනවා. නමුත් මේ සිරුර හරහා ගමන් කළ ඒ ආහාරය ශරීරයෙන් නික්මෙනකොට සැඟවි බැහැර කරනවා. මේ ආහාර පාන වර්ග එක් රැයක් පරණ වුණොත් කුණු වෙනවා. පින්නතුනි මෙහි සඳහන් කරනවා නචා පක්කි පිතුං සක්කා පක්කිත්තං රක්කිතුම් පිච දුප්පමුංචේ මිදං දුක්ඛං නරානං රතනාගතං. සිරුරෙහි ආහාර නොබහාලන්නටද නොහැකිය. බහාලන ලද්ද රකින්නටද නොහැකිය. මිනිසුන්ට මෙය නිරතුරු පැමිණි මුදාලිය නොහැකි දුක. පින්නතුනි මේ සිරුර රූප ධර්ම රැස් වූ තැන, බොහෝ හේතුන් ඇසුරු කොට ඇති තැන, බොහෝ දිනාට සාධාරණ තැන, බොහෝම උවදුරු වලින් පිරුණු තැන. බොහෝ දිනාට සාධාරණයි කියලා කිව්වි. පින්නතුනි මේ කය ඇසුරු කරගෙන කොච්චර පිරිසක් ජීවත් වෙනවද? මේ කය ඇසුරු කරගෙන ජීවත් වෙන ජීවීන් ප්‍රමාණය කෝටි ගණන්. ඒ හැමෝටම මේ කය සාධාරණයි. පින්නතුනි ඒ සත්තු මේ කයම කාලා ජීවත් වෙනවා. අපිට ඒක නවත්තන්න බෑ. ඒ අයටත් මේ කය සාධාරණයි. ඒ අය මේ කයෙම මල පහ කරනවා. ඒ අය මේ කයෙම මුත්‍ර කරනවා. ඒ අය මේ කය තුලම ප්‍රසූත කරනවා. ඒ අය මේ කය තුලම මැරිලා යනවා. පින්නතුනි ඔවුන්ටත් මේ කය සාධාරණයි. මේ කයට මදුරුවොත් කනවා.
මේ කයට කඩි කූඹි ආදී සත්තුත් දෂ්ට කරනවා. සුනක හිවල් ආදී සත්තුත් දෂ්ට කරනවා. ව්‍යාඝ්‍ර සිංහ ආදී සත්තු ඒ විතරක් නෙමෙයි සර්ප ආදී සත්තුත් මේ කයට දෂ්ට කරනවා. පින්නතුනි, ඒ නිසා සඳහන් කළා මේ තරම් අසුචියෙන් පිරිණු පිළිකුල් සහගත සියලු දෙනාට සාධාරණ වෙච්ච මේ කය නුවණින් විමසන්න. මනා නුවණින් විමසන්න. නුවණින් විමසලා මේ කය තව කෙනෙකුට ගොදුරු වෙලා විනාශ වෙන්න කලින් මේ කයින් අප්‍රමාදීව ප්‍රයෝජනයක් ගන්න. නිරන්තරයෙන් අකුසලයට ගමන් කරන මේ සිත එක තැනකට ගන්න. කය පිළිබඳව මනාව මෙනෙහි කරලා අකුසලයට යා නොදී මේ සසරින් එතර යන්න මෙයම අවස්ථාවක් බවට පත් කරගන්න. මේ කායගත සතියම මනවින් දියුණු කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, කිසියම් භික්ෂුවක් මේ ශරීරය ධාතු වශයෙන් නුවණින් සිහි කරයි නම් පඨවි, ආපෝ, තේජෝ, වායු යන ධාතුන්ගෙන් මේ ශරීරයේ නිර්මාණය වී ඇති බව මනාව දැනගනි. ඒ පිළිබඳව මනාව දැනගත්ත ඒ භික්ෂුව වහවහ මේ කායගත සතිය දියුණු කරයි. ඒ මනාව දැනගෙන කය අනුව මෙනෙහි කරමින් සතර මහා භූතික ධර්ම නිරන්තරයෙන් සිහිපත් කරමින් සතර මහා භූතයන්ගෙන් ගොඩ නැගුණ මේ කය කොයි වගේ කයක්ද? මනාව අවබෝධයෙන් යුක්තව අකුසලයෙන් මිදලා කුසලයේ සඳහාම ගමන් කරනවා. මහණෙනි, යම් කිසි භික්ෂුවක් අමු සොහොනෙහි දමන ලද මරණයෙන් එක් දවසක් ගත වුණ, දවස් දෙකක් ගත වුණ, දවස් 3ක් ගත වුණ, ඉදිමුණා වූ, නිල් වුණා වූ, සරව ගලන සුළු මලමිනියක් දැකලා මගේ කයත් දිනක මෙසේම වෙනවා, මෙතෙන්ටම එනවා. ඒ නිසා මේ කය ඇසුරු කරගෙන වහ කුසල් දහම් සම්පූර්ණ කරගත යුතුයි. වෙන මෙහි ගත යුත්තක් නැහැ කියලා හිතනවා නම් අකුසලයට යා නොදී ඉන්ද්‍රියන් රැකගෙන කුසලයෙන්ම පෝෂණය වෙනවා. මහණෙනි, යම් කිසි භික්ෂුවක් කපුටන්, උකුස්සන්, ගිජුලිහිනියන්, බල්ලන්, හිවලුන් එහාට මෙහාට පෙරල ඇද කනු ලබන මේ මලමිණිය දැකලා මගේ ශරීරයටදම මේ විදිහටම වෙනවා. මේ සත්තු දවසක මේ කයත් මේ විදිහටම ඇද කනවා. මේ කයත් මේ විදිහටම පෙරලගෙන කනවා. පෙරලා කනවා. මේ කය අනුභව කරන්නේ ඔවුනොවුන් පොර කනවා. මේ මගේ කයේ ස්වභාවය. කවලා, පොවලා, හොදලා, පිරිසිදු කරලා, සරසලා කයට තවත් දවසක උදා වෙලා තියෙනදී මේ කරුණ දැකලා, මේ පිළිබඳව දැකලා හිතේ කලකිරීම උපදවලා වහවහ නැවත මෙවන් කයක් පෝෂණය කරන එක නතර කළ යුතුයි. මේ සසර දිගට යන ගමන නතර කළ යුතුයි. ඒ ගමන නතර කරන්න නම් සිහියෙන්, කුසලයෙන් ජීවත් වෙ යුතුයි. එහෙම කල්පනා කරලා අප්‍රමාදීව
කායගත සතියම වඩන. මහණෙනි, කිසියම් භික්ෂුවක් ලේ මස් සහිත නහරවැල් වලින් බැඳුන මස් නැති ලේ නැති ඇටසැකිල්ලක්ද එහා මෙහා විසිරුණු ඇට කැබලිද සහිත මල සිරුරක් දැකලා මගේ ශරීරයටද දවසක මේ විදිහටම වෙනවා කියලා හිතනවා. පින්නතුනි, අමුසොහොනේ දාලා තියෙන සමහර මලමිනි නිල් වෙලා පුපුරලා සරව ඕජස් වැగిරිලා මස් දිය වෙලා ඇටසැකිල්ලේ තන තන මදක් වියලුන මස්. නමුත් මස් නෑ දැන්, ලේත් නෑ දැන්. තවත් තැනක දකිනවා එහාට මෙහාට විසිරුණු ඇට කැබලි, අඩුවෙන් කොටස් ගැලවුණ ඇටසැකිලි. මම වගේම ජීවත් වුණ කෙනෙකුගේ ශරීරයක්. ඒ කාන්තෙන් දවසක මටද මෙහෙම වෙනවා. ඒ නිසා මා විසින් බොහෝ කුසල් රැස් කරගත යුතුයි. කය අනුව මනා සිහියෙන් කටයුතු කරනවා. වෙනතුනි, තවත් භාග්‍යතුන් වහන්සේ කරුණ දක්වනවා. මහණෙනි, යම් භික්ෂුවක් සුදු පාට වෙලා තියෙන අවුරුදු ගණනක් පරණ වෙච්ච පිළිකුල් වූ ඇටසැකිලි ගොඩක් දැකලා මගේ ශරීරයේද දවසක මෙතෙන්ට එකතු වෙනවා, මගේ ඇටකෝටුද දවසක එකතු වෙනවා, මගේ ශරීරයටද දවසක මේ පරිදිම වෙනවා. ඒ නිසා මේ කයින් ගත යුතු නම් ප්‍රයෝජනයක්, ගත හැකි නම් ප්‍රයෝජනයක්, ඒ හැම ප්‍රයෝජනයක් අතරම හොඳම ප්‍රයෝජනය තමයි මේ කය මූලික කරගෙන කුසල් රැස් කරන එක. කුසල් රැස් කරනවා, කයේ තියෙන අනිත්‍ය බව මෙනෙහි කරනවා. ඒ අනිත්‍ය බව මෙනෙහි කරලා කායගත සතියේ මනාව දියුණු කරනවා. තවත් භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසලයන්ගෙන් වෙන් වෙලා, විතක්ක විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධානයට පැමිණිලා වාසය කරනවා. පින්නතුනි, කාමයන්ගෙන් වෙන් වෙලා පංච කාමයට හිත යොමු කරන්නේ නැහැ. පංච කාමයට ඇලුම් කරන්නේ නැහැ. මේකය පිනවීමෙන් කිසි පළක් නැහැ කියන කාරණාව මනාව දකිනවා, අවබෝධ කරගන්නවා. පෞකාර අකුසල ධර්මයන් ඒ භික්ෂුව විසින් මනාව ඛණ්ඩනය කරනවා. අකුසල සිත මනාව හඳුනා ගන්නවා. අකුසලයට යා නොදී විවේකීම කය ගැනීම මෙනෙහි කරලා උපන් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධානයට පැමිණිලා ප්‍රීතියෙන් වාසය කරනවා. කායික විවේකයෙන් හා ප්‍රීතියෙන් මුළු කයම පිනා යනවා. පින්නතුනි, මේ ප්‍රථම ධාන මට්ටමේ තියෙන සුවය මෙතෙකයි සඳහන් කරන්න විදිහක් නෑ. අපට ඒක දැනෙන්නේ අපි ප්‍රථම ධානයට ඇවිල්ලා නැති නිසා. ඒ නිසා මේ සුවය කියන එක මේ තත්වයටපත් නොවිච්ච කෙනාට තේරෙන්නේ නැහැ. සුවය මොකක්ද, සැපය මොකක්ද කියන එක. අපේ භාග්‍යතුන් වහන්සේ මේ මජ්ක්‍ධිම නිකායේම මාගන්ධිය කියන සූත්‍ර දේශනාවේ මාගන්ධිය කියන බ්‍රාහ්මණයට පැහැදිලි කොට වදාලා. මාගන්ධිය, මම ගිහි ගෙදරින් නික්මුණාට පස්සේ, පංච කාමය අත්හැරියට පස්සේ විවේකයෙන් උපන් ධ්‍යාන සෝය භුක්ති විඳා. මාගන්ධිය, ප්‍රථම ධ්‍යාන සෝය කියන එක දිව්‍ය ලෝක සෝයට වඩා උසස්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා
ප්‍රථම ධාන සුවය කියන එක දිව්‍ය ලෝක සුවයට වඩා උසස් කියලා. පින්තුනි දිව්‍ය ලෝක සුවය තේරෙන්නේ නැති අපි ප්‍රථම ධාන සුවය දැනගන්නේ නැහැ. එහෙමනම් දිව්‍යමය සුවයට වඩා උසස් වූ ප්‍රථම ධාන සුවය භුක්ති විඳින මේ භික්ෂුව ප්‍රීතියෙන් මුළු කයම තෙමනවා කියලා සඳහන් කරනවා. හරියට නිකන් දිය නාවන්නක් වගේ. ජලයෙන් මුළු කයම තෙමලා සිසිල් කරලා නාවන්නක් වගේ. මුළු කය විවේකයෙන් උපන් ප්‍රීතියෙන් හා සැපයෙන් පිරීලා පවතිනවා. පින්නතුනි මේ කායගත සතිය මනාව දියුණු කරගත්ත කෙනෙක්. අකුසලයෙන් හිත ඈත් කරගත්ත කෙනෙක්. අකුසලයට ගමන් කරන්න හිතට ඉඩ නොදුන්න කෙනෙක්. කුසලයේ තුලම මනාව කටයුතු කරපු කෙනෙක්. විඳින සැපයයි මේ පැහැදිලි කරන්නේ. මෙවන් උතුම් සැපයක් භුක්ති විඳින්න නිරන්තරයෙන් මේ කය දිහා බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අපි කරුණු කීපයක් මේ වෙනකොට සිහිපත් කළා. ආස්වාස ප්‍රාස්වාසයේ බලන තැන ඉඳලා ඇවිදිනවා, නතර වෙලා ඉන්නවා, සැතපෙනවා කියන හැම වෙලාවකම ඉඳලා තමන් ඒ මොහොතේ කරන කටයුත්ත පිළිබඳව ඊටාම සිහියෙන් කටයුතු කරන්න. ඒ අරමුණට හිත යොමු කරගත්ත පුද්ගලයාට වෙන අරමුණක් කරා යන්න හේතුවක් නෑ. වෙන අරමුණු කරා දුවන හිතක් තියෙන පුද්ගලයා කරන කටයුතු සාර්ථක නෑ. බොහෝ කටයුතු අසාර්ථකයි. ඒ නිසා බොහෝ කරදර වලටපත් වෙනවා. වෙනත් සිහියකින් යන්නේ. කරන්නේ එකක්, හිතන්නේ තව එකක්. මහමගද යන්නේ කියන එක අමතක වෙනවා. එහෙම නැත්නම් කන්දක් උඩද ඉන්නේ කියන එක අමතක වෙනවා. රේල් පාරේද යන්නේ කියන එක අමතක වෙනවා. කඳ උඩ ඉඳලා මිනිස්සු පෙරලෙනවා. පාරේ යන මිනිසා හදිසියේම පාර පනිනවා. වාහනේ නවද නැද්ද? උවදුරු තියෙනවද නැද්ද? මොකවත් සිහි නැහැ. අසිහියෙන්ම කටයුතු කරන නිසා මොනතරම් කරදර වලට භාජනය වෙලාද? කෙනෙක් පින්කමක් කරන්න ගියත් හිත බොහෝ දුර ගිහිල්ලා. ඔබම හිතන්න. නමස්කාර පාඨයේ 3 වතාවක් කියවනකොට බුදු ගුණයට හිත යොමු කරලා බුදු ගුණය මෙනෙහි කර කර හිත ඉවතට යා නොදී ඔබ නමස්කාර පාඨයේ කියවපු මොහොතක් ගැන හිතන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධු මේ නවාරහාදී ගුණ පාඨය එකක් ගුණයක් ගැන සිතින් දකිමින් මෙනෙහි කරමින් මේ ගුණ පාඨය කියවපු දවසක් හිතන්න හිත පිටට යා නොදී වෙනතින් ආන් ඒකටයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යම් කටයුත්තකද යෙදිලා ඉන්නේ එතන හිත පිහිටවන්න. මේක සාමාන්‍ය කෙනෙකුට එකපාර කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් උත්සාහ කරන්න. මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ කළේ හිත දියුණු කරගත්ත එක වරම මෙතෙන්ට සමවදින්න පුළුවන් භික්ෂුන් වහන්සේලාට නෙමෙයි. ක්‍රමානුකූලව පුරුදු කරන්න මේ කායගත සති ක්‍රමය තුල අකුසලයන්ගෙන් කොච්චර ඈත් වෙන්න පුළුවන්ද? නීවරණයන්ගෙන් කොච්චර ඈත් වෙන්න පුළුවන්ද? මන සම්මා සතියෙන් කටයුතු කරන පුද්ගලයා කුසලයකටම ලං වෙන කෙනෙක්. ඔහු කරන හැම පින්කමක්ම ඔහු සාර්ථක කරගන්නවා. ඒ මනාව සිහිය පිහිටවල කරන නිසා. එහෙම කටයුතු කරපු උතුමන් වහන්සේලා ලබන සුවයන් ගැනයි මේ පැහැදිලි කරන්නේ. දේශනා කරනවා මහණෙනි කිසියම් භික්ෂුවක් විතක්ක
විචාරයන්ගේ සංසිඳීමෙන් විතක්ක විචාර සහිත සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධානයට පැමිණ වාසය කරයි. ඒ භික්ෂුව මුළු කයම සමාධියෙන් උපන් ප්‍රීතියෙන් හා සැපයෙන් තෙමයි. ජලාශයක් සිසිල්දියෙන් පිරී ඉතිරි පවතින්නේ යම්සේද සමාධියෙන් උපන් ප්‍රීතිය නිසා ඒ සැපෙන් මුළු කයම ප්‍රීතියෙන් තෙමලයි තියෙන්නේ. සැපයෙන් පිරීලයි තියෙන්නේ. මහණෙනි අප්‍රමාදී වන්න. කායගත සතිය වඩන්න. මහණෙනි කිසියම් භික්ෂුවක් ප්‍රීතිය ඉක්මවීමෙන් උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් හා නුවණින් යුතුව තෙවන ධානයට පැමිණ වාසය කරනවාද ආන්ගේ භික්ෂුව මුළු කයම ප්‍රීතියෙන් වෙන් වූ සැපයෙන්ම තෙමයි. දියෙහි පිපුණු නෙළුම් මහනෙල්මල් දියෙන් තෙමෙන්නාක් මෙන් මුළු කයම ප්‍රීතිය රහිත සැපයෙන් තෙමයි. පින්නතුනි නෙළුම් මහනෙල් කැකුළු ජලයෙන් උඩට මතුවීගෙන එනකොට ජලය තුලම පවතිනවා. හටගත්ත තැන ඉඳලා මතු පිටට එනකම්ම ජලය තුලම තෙමි තෙමි තියෙනවා. එමුනම් මෙතන සඳහන් කරනවා මේ තෘතීය ධානයට පැමිණි භාවනානුයෝගියා ප්‍රීතියෙන් වෙන් වූ සැපයෙන්ම තෙමනවා කියලා. උදාහරණයට තමයි දියේ පිපුණු නෙළුම් මහනෙල් මල් දියෙන් තෙමෙන්නාක් මෙන් මුළු කයම ප්‍රීතිය රහිත සැපයෙන් තෙමයි. මහණෙනි ඒ උතුම් සැපයට ගමන් කරන්න මේ කායගත සතිය දියුණු කරනවා නම් යමි ඔහුට පුළුවන්. ඒ නිසා මේ භාවනාව වඩන්න. මහණෙනි කිසියම් භික්ෂුවක් සැප දුක දෙකම නැති සොම්නස් දොම්නස් දෙකම නැති කිරීමෙන් දුකක්ද නැති සැපක්ද නැති උපේක්ෂාවෙන් හටගත් පිරිසිදු සිතින් සූවෙනි ධානයට පැමිණ වාසය කරයි. හරියට කොයි වගේද? සුදු වස්ත්‍රයකින් මුළු කයම වහගෙන ඉන්න කෙනෙක්. යම්සේද ඔහු එසේයි. පිරිසිදු සිතින් මුළු කය පැතිරී සිටී. පිරිසිදු සිතින් මුළු කය පැතිරී සිටී කියලා කියන්නේ. වෙනතුනේ ඒ හිතේ කහට නැහැ. කෙලෙස් නැහැ. මේ කයේ යම් යම් ඉන්ද්‍රයන් ස්පර්ශ වීමෙන්, ගැටීමෙන්, දැකීමෙන්, ඇහිීමෙන් අපිට කෙලෙස්ම ඉපදුණා. නමුත් මේ උතුමන් වහන්සේලා ඒ කෙලෙස් වල ස්පර්ශ වීමෙන් මිදිලා මනාව සුවසේ වාසය කරනවා. සුදු වස්ත්‍රයකින් මුළු කය වසාගෙන ඉන්න කෙනෙක් යම්සේද අන් ඒ වගේ පිරිසිදු සිතින් මුළු කයම පවත්වනවා. පිරිසිදු සිත මුළු කය පුරාම පැතිරිලා තියෙනවා. මහණෙනි අප්‍රමාදී වන්න. මෙවන් ආනිසංස ලබන්න පුළුවන්. මෙවන් සෝයන් භුක්ති විඳින්න පුළුවන්. මේ කායගත සතිය වඩන්න දියුණු කරන්න. අකුසලයෙන් ඈත් වෙන්න. මාරයාගෙන් ඈත් වෙන්න. මාර ග්‍රහණයට හසු නොවෙන්න. මාරයාගේ ගොදුරක් බවට පත් නොවෙන්න උත්සාහ කරන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කිසියම් භික්ෂුවක් විසින්
කායගත සතිය වඩනවා නම් ඒ භික්ෂුව සියලුම කුසල ක්‍රියාවන් ඔහු සතු කරගන්නවා. හැම කුසල ක්‍රියාවක්ම ඔහු සතු කරනවා. මොකද අප්‍රමාදී. හැම වෙලාවෙම කය අනුව සිත මෙහෙයවනවා. වෙනතනි අප්‍රමාදී බව නිසා කුසල්ම වර්ධනය කරනවා. සියලු කුසලයන් අතර අප්‍රමාදී බව උසස්. අප්‍රමාදීව කායගත සතිය වඩන භික්ෂුව තමන්ගේ සිත අකුසලයට ගමන් කරන්න නොදී ඒ අවස්ථාවේ එළඹ සිටින ක්‍රියාව පිළිබඳවම සිහිය පවත්වනවා. බාහිර කුසල් කරා ගිහිල්ලනේ. ආන්ගේ භික්ෂුව කුසල ක්‍රියාවන් මොනතරම් රැස් කරනවද? සියලු කුසල කර්මයන් ඔහු සතු කරගන්නවා කියලායි සඳහන් කළේ. කුඩා කුඩා සියලුම ගංගා අවසානයේ සාගරයෙන් කෙරවල වෙනවා. වෙනදෙන හැම ගඟක්ම කොහෙන් හරි සාගරයෙන් තමයි ඉවර වෙන්නේ. කිසියම් භික්ෂුවක් විසින් කායගත සතිය පුරුදු කරන්නේ නැද්ද? මාරයා ඒ භික්ෂුවගේ සිදුරු සොයනවා. වැරදි සොයනවා. ඊටාම බර ගලක් තෙත මැටි ගොඩකට දැම්ම සිදුරක් හැදෙනවා. ගල මැටි ගොඩ කඩාගෙන යටට යනවා. ගල යටට ගමන් කරපු තැන සිදුරක් තියෙනවා. අන්න ඒ වගේ මාරයා ඒ භික්ෂුව කරා ඇතුළු වීමට සිදුරු සොයනවා. පංචකාමයේ ඇලිලා රාගසිත, දේශසිත, මෝහසිත සහිතව යමෙක් කටයුතු කරනවාද? මාර ග්‍රහණය නිසා ඔවුන් එයටම ඇලිලා ඉන්නවා. මාරයා එයට උදව් කරනවා. අකුසල් රැස් කරන්න. කාමයට ගමන් කරන්න. අපි ඒ සඳහා යෙදෙන බව, කැමැති බව දකිනවා. අපිට ඒ සඳහා හරියට උදව් ලැබෙනවා. ඒ සිතුවිල්ල තුල දීර්ඝ කාලයක් රැඳෙන්න අවස්ථාව හදනවා. පින්නතුනි, කායගත සතිය මනාව නොවඩන, කයේ යථා ස්වභාවය මනවින් හඳුනා නොගත් පුද්ගලයා මේ කය පිනවන්න කොයි තරම් අකුසල් කරනවද? මේ කය නිසා අවුරුදු 50ක් 60ක් 70ක් මේ කය පවත්වන්න කටයුතු කරන කාලේ, මේ කයට සුවය හොයලා දෙන්න කටයුතු කරන කාලේ, මේ කය පිනවන්න කටයුතු කරන කාලේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් සතර අපායවල වල අනන්ත දහදුක් විඳින්න තරම් කරුම රැස් කරනවා. පින්නතුනි, සඳහන් කළා මාරයා ඒ භික්ෂුව ළඟට ඇතුළු වීමට සිදුරු සොයනවා. කොතනින් හරි සිදුරක් හදාගෙන ඇතුළට එනවා. හරියට වියලි දණ්ඩකින් ඉක්මනින් ගිනි නිපදවා ගන්න පුළුවන් වෙනවා වගේ කායගත සතිය නොවඩන භික්ෂුව ළඟට මාරයා බොහොම ඉක්මනට ලං වෙනවා. හිස් මහ හැලියකට ජලය ඊටාම ඉක්මනින් පුරවන්න හැකි වෙනවා වගේ කායගත සතිය නොවඩන භික්ෂුව ළඟට මාරයා වහ වහ ලං වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, කායගත සතිය වඩන භික්ෂුව මාරයා ඒ භික්ෂුවගේ සිදුරු දකින්නේ. මාරයාට දකින්න සිදුරුනේ අකුසලයට හිත ගමන් කරලා නැහැ. පංචකාමයට හිත ඇලිලා නැහැ. නීවරණ වලින් හිත ආක්‍රමණය කරලා නැහැ.
උදාහරණයක් සඳහන් කළා. තද පුවරුවක් මතට සැහැල්ලු පුළුන් පන්දුවක් වැටීමෙන් ඒ පුවරුව සිදුරු නොවන්නක් මෙන් අමුලීයකින් ගිනි අවුලවන්නට නොහැක්කාක් මෙන් කායගත සතිය වඩන භික්ෂුව මාර ග්‍රහණයට හසු වෙන්නේ නැහැ කියලා. දියෙන් පිරීලා ඉතිරිලා යන භාජනයකට තවත් දිය වක් කරන්න පුළුවන් කමක් නැහැ. කොයිතරම් දිය වැක්කිරුවත් ඉතිරෙනවා. කායගත සතිය වඩන භික්ෂුව කෙරෙහි මාරයා සිදුරු දකින්නේ. කායගත සතියෙන් මනාව සිහියෙන් ජීවත් වෙනවා. ඒ නිසා මාරයට ඇතුල් වෙන්න බෑ. මහණෙනි යම් භික්ෂුවක් කායගත සතිය පුරුදු කරන්නේද අන්න ඒ භික්ෂුව නුවණින් දැනගෙන ප්‍රත්‍යක්ෂ කළ යුතු යම් ධර්මයක් තියෙනවා නම් ඒ සියලු ධර්මයන් ගැන සිත පිහිටවනවා. බලවත් පුරුෂයෙක් පිරුණු දියහැලියක් නමල ජලය ඉවතට යවන්න යම්සේද බලවත් පුරුෂයෙක් පිරුණු පොකුණක බැම්ම බිඳලා ජලය ඉවතට යවන්න යම්සේද රතාචාරීක් කීකරු අශ්වයන් බැඳලා ඉන්න රථයක් කැමති තැනකට ගෙන යන්නේ යම්සේද කායගත සතිය වඩන භික්ෂුව සියල්ල නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කරලා අවබෝධ කරනවා. පින්නතුනි පිරුණු කලයක් හැලුවහම ඒකේ ජලය කලින් ඉවත් වෙලා යනවා. පිරුණු පොකුණක බැම්ම කඩලා දැම්මහම පොකුණේ ජලයත් ඉවතට යනවා. රතාචාර්යවරයෙක් ඉතා කීකරු අශ්වයන් තමන් කැමති තැනකට දක්වනවද? මෙන්න මේ කායගත සතිය මනාව වඩපු භික්ෂුව තමන්ට අවශ්‍ය අරමුණ කරා ගමන් කරනවා. තමන් කැමති දේ විතරක් හිතනවා. අනවශ්‍ය දේ අකුසල් පිරෙන දේ උන්වහන්සේ අත්හරිනවා. අකුසලයට ඒ හිතට රිංගන්න ඉඩක් නැහැ. මොකද තමන් කැමති තැනට විතරයි දක්ෂයා අශ්වයෝ දක්වන්නේ. අශ්වයොත් ඊටාම කීකරුයි. එහෙමනම් තමන්ගේ සිතුවිලි තමන්ට අවශ්‍ය තැනට කීකරු කරලායි තියෙන්නේ. තමන්ගේ සිත මනාව සංවර කරලා එක තැනකට අරගෙන බැඳගෙන ඉන්නේ. තමන්ට ඕන දේ විතරයි හිතන්නේ. යේ චිත්තං සංයමෙස්සන්ති තමන්ගේ හිත මනාව පාලනය කරලායි තියෙන්නේ. සචිත්ත පරියෝ දපනං තමන්ගේ සිත මනාව දමනය කරලායි තියෙන්නේ. එහෙම උතුමෙක් කොයිතරම් ශ්‍රේෂ්ඨද? පින්නතුනි කායගත සතිය පුරුදු කරන භික්ෂුව විශේෂ ආනිසංස 10ක් ලබනවා කියලා සඳහන් කරනවා. ඒ මොන ආනිසංසද කියන කාරණාව පැහැදිලි කරනවා. නොඇල්ම කිසිම දෙයක ඇලෙන්නේ නැහැ. කිසිම දෙයක් පිළිබඳව බැඳීමක් නැහැ. බොහොම සැහැල්ලුවෙන් වාසය කරනවා. අත්හරින්න තියෙන හැකියාව බොහෝම ඉහළයි. දුක කනගාටුව වේදනාව ඒ උතුම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ළඟ නැහැ. ඇලීමක් නැහැ. හරි නිදහස්. අරතිය මැඩ පැවැත්වීම. කිසිම දෙයක එල්බ ගැනීමක් නැහැ. රතිය කීවේ කැමැත්ත.
අරතිය කියලා කිව්වේ කැමැත්තක් නැහැ. භයානක අරමුණු මැඩ පැවැත්වීම. භයානක අරමුණු නොයිවසීම. හිතේ බයක් නැහැ. උපන් භයානක අරමුණු මැඩීම බයෙන් පීඩාවටපත් වෙන්නේ. සිත උෂ්ණ සාපිපාසා මැසි මදුරු වදුරු සීතල මේ දේවල් ඉවසන්න පුළුවන්. ඒ දේවල් වලින් පීඩාවක් නැහැ. සීතල තිබුණත් දුකක් නැහැ. උණුසුම තිබුණත් දුකක් නැහැ. සාපිපාසාදී ඉවසන්න පුළුවන්. මැසි මදුරු වදුරු දරන්න පුළුවන්. ඒ හින්දා කොතනක් වාසය කරන්න පුළුවන්. රූපාවචර ධානයන් පහසුවෙන්ම ලබනවා. නොඑක් ආකාරයේ 이르දීන් පහසුවෙන් ලබනවා. මිනිස් කන ඉක්ම වූ දිව්‍යමය ශ්‍රෝතය පින්නතිනි දිව්‍යමය කන දිබ්බ සෝත ලබනවා. අනුන්ගේ සිත් මනාව දැනගන්නවා. පොබ්බේ නිවාසානුස්සති ඥානය ලබා ගන්නවා. මේ ආකාරයෙන් ආනිසංස 10ක් මේ කායගත සතිය වැඩිවීමෙන් ලබන්න පුළුවන් කියන කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මනාව පැහැදිලි කරලා දුන්නා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ කරුණ දක්වලා සතුටු කරවලා සමාදන් කරවනවා. දේශනාව අවසානයේ දේශනාවට සවන් දුන්න භික්ෂූන් වහන්සේලා බොහෝසේ සතුටටපත් වුණා. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ මේ උතුම් කායගත සති භාවනාව දියුණු කරන්න ප්‍රගුණ කරන්න ඔබ යම් කටයුත්තක යෙදෙන හැම මොහොතකම ඒ කටයුත්ත තුල සිත පිහිටවන්න. ඒ අරමුණ තුලම ඉන්න. එතකොට කාර්යය ඊටාම සාර්ථකයි. හිත තන තන ගමන් කරලා නැහැ. අකුසලයේ තුල එල්බිලා නැහැ. ඒ නිසා පින්නතුනි අකුසල් මඩින්න නිරන්තරයෙන් කය පිළිබඳව සිහියෙන් අවබෝධයෙන් කටයුතු කරන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් සතර අපායාදී දුගතියෙන් ඈත් වෙලා සුගතියෙන් සුගතියට ගමන් කරමින් සසර දුක කෙරවල කරගන්න මඟ ඔබට පසක් කරගන්න මේක හොඳ ක්‍රමයක් බවට පත් වෙයි. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අදට චක්කුම් උදපාදි ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් නිමා කරනවා. අද මේ උතුම් වූ කායගත සති සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කළ ධර්ම දේශනාවේ සදහැවත් දායකත්වයේ දරන දායක පින්නතුන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදා වේවා. නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් අපි රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. රත්නත්‍රේ ආශිර්වාදය ලැබේවා. චක්කුම් උදපාදි උතුම් වූ ධර්මදේශනා මාලාව සංවිධානය කරන හේමක ඩයස් මැතිතුමාටත් එතුමන්ගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින්කම සංවිධානය කිරීම සඳහා එතුමන්ට නොඑක් ආකාරයෙන් උදව් උපකාර කරන අනිකුත් සදහැවතුන් සියලු දෙනාටමත් ධර්මසිරි පියතුමන් ප්‍රධාන එතුමාගේ පවුලේ සියලු දෙනාටමත්
මේ රැස් කරගත්ත උතුම් ධර්ම දානමය කුසලයත් තුනුරුවන්ගේ ආශිර්වාදයත් නිරන්තරයෙන් ලැබේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සඳහා මේ කුසල් හේතු වේවා. දායක පින්නතුන් ඇතුළු සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. භාවනාව දියුණු කර ගැනීමට සැමට උපකාර වන මජ්ක්‍ධිම නිකායේ සඳහන් කායගත සති සූත්‍රය ඇසුරෙන් කායානුපස්සනාව වැඩි යුතු ආකාරයත් ඉන් ලබන ආනිශංසත් මනාව පැහැදිලි කරමින් පවත්වන ලද ධර්මානුශාසනාව එලෙසින් සිදු කරනු ලැබූ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ධර්මදේශනාව විසුරුවා හැරීම පිළිබඳව දායකත්වය සිහිපත් කිරීම. පන්නිපිටිය මාකුඹුර පදිංචි පියසේන හා නන්දා කාර්යවසම් දෙමව්පියන් සමග දෝදරුවන් විසින් තමන් ඇතුළු සියලු කල්යාණ මිත්‍රයන් සහ ඥාතීන් හට ඉක්මන් භවයක නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමින් අද දින ධර්මදේශනාව බෞද්ධ ගුවන්විදුලිය මගින් ප්‍රචාරය කිරීම සඳහා දායකත්වය දරනු ලබනවා. එමෙන්ම මියගිය සියලු සංසාරගත ඥාතීන්ට අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේලාටද මේ උතුම් කටයුත්ත සම්පාදනය කරන පින්වතුන්ටද ප්‍රාර්ථනීය බෝධියකින් ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සාක්ෂාත් කර ගන්නට ලැබේවා. එමෙන්ම මේ දිනවල අප මෞබිමේ මෙන්ම විදේශයන්හි කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම දනන්හට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමත් එම දායක පින්වතුන් විසින් සිදු කරනු ලබනවා. හේමක ඩයස් මහතා සහ රාජී ඩයස් මැතිනිය විසින් මෙම ධර්ම දේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය දරනු ලබනවා. එසේනම් ලබන සතියේත් සුපුරුදු පරිදි හමුවීමේ අපේක්ෂාවෙන් මෙමුතුම් වූ චක්කුම් මුදපාදී ධර්මදේශනාව නිමවට පත්වනවා. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. චක්කුම්